ඉතින් හැමෝටම ආයුබෝවන්. අද අපි එකතු වෙන්නේ ගිටාර් වාදනය පිළිබඳව ඉගෙන ගන්න අපේ කුඩා දරුවන්ට වගේම වැඩිහිටි කාටත් ගිටාර් වාදනය මුල සිට ඉගෙන ගන්න උදව් වන පාඩම් මාලාවක් අරගෙන. ඉතින් මම මුලින්ම කියන්න කැමති මේ පාඩම් මාලාව කොටස් වශයෙන් මම ගෙනෙන්න සූදානම් වෙලා ඉන්නේ. පහුගිය දවස්වල පොඩි කරදර කිහිපයක් තිබ්බා මේ රෝගී තත්ත්වයන් එක්ක. මම ඊට පෙර ස්වර පූර්ව වාදනය සම්බන්ධවත් පාඩම් මාලාවක් අරන් එන්න ලෑස්ති වුණා. නමුත් හදිසි කරදර කිහිපයකට ලක් වෙන්න සිද්ධ වුණා. ඉතින් හදිසි ඉල්ලීමක් පිට සහ මගේ පාසලේ දරුවෝගේ අවශ්‍යතාවයක් මත මම මේ ගිටාර් වාදනය පිළිබඳ පාඩම් මාලාව ඉස්සලා ආරම්භ කරන්න හිතුවා. ස්වර පූර්ව වාදනය සම්බන්ධ පාඩම් මාලාවත් ඉදිරියේදී මම කොටස් වශයෙන් ගෙන එනවා. මට පොඩි කාලයක් අවශ්‍යයි. ඉතින් මම අද කියන්න කැමති අද ඉඳන් මේ ආරම්භ කරන මේ ගිටාර් වාදනය පිළිබඳ කොටස් වශයෙන් ගෙන එන පාඩම් මාලාවේ පළමු පාඩම අද. ඉතින් අපි අද මේ පාඩමත් එක්ක එකතු වෙමු. මුලින්ම කියන්න කැමති මම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් නිසිත නිලෝචන කියන නමින් තමයි මගේ YouTube channel එක මම නම් කරලා තියෙන්නේ. ඉතින් හැමෝම subscribe කරන්න. මම ගේන පාඩම් මාලා වගේම වෙනත් සංගීතය නොවන වීඩියෝ වැඩසටහන් මම YouTube channel එකත් එක්ක මම එකතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් හැමෝටම එහෙනම් පාඩමත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය සංගීත ලෝලීන් වගේම පාසල් දරුවෝ ගුරුවරු හැමෝටම අද මම ගේන ගිටාර් වාදනය පිළිබඳ පාඩම් මාලාවක් එක්ක වැඩසටහන. ඉතින් මම අද දවසේ හුඟක් මේ ගිටාර් වාදනයට ඉස්සල්ලාම පියමනින බාලමහලු වැඩිහිටි පාසල් දරුවෝ හැමෝටම වැදගත් වෙන කරුණු කාරණා කිහිපයක් තමයි මුලින්ම පාඩමින් ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ඔබට පේන මේ ගිටාරය ඔබ ගිටාර් වර්ග ගොඩක් දැකලා ඇති. මම ඉදිරියේදී මේ පාඩම අද දවසේ මම ඔයාලට හැමදේම කියලා දෙනවා. ඉතින් මේ ගිටාර් මේ පේන ගිටාරය මේ තත්ත්වයට ආවේ එකපාරට නෙමෙයි. මේක ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ සංගීත භාණ්ඩය වර්තමානයේ විවිධ රටවල් වල භාවිතා කළා. මේ සංගීත භාණ්ඩයට මව් රටක් තියෙන්න ඕනනේ. ඉතින් මේ මව් රට ගැන කතා කරද්දී මතභේදාත්මක කරුණු කිහිපයක් තියෙනවා. හේතුව මෙහි පැවැත්ම මිහි සිට පැවතෙන්නයි කියලා විවිධ අදහස් කිහිපයක් තියෙනවා. නමුත් කියන්න පුළුවන් ප්‍රධාන කාරණයක් තමයි මේ ගිටාරය මේ වර්තමාන ගිටාරය බවට විවිධ පරිවර්තනීය ලක්ෂණ හැඩහුරුකම විවිධ තාක්ෂණික භාවිතයන් එක්ක විවිධ පෙරලි වලට භාජනය වෙමින් මේ අද දක්වා පැවතගෙන ආපු ගමනේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1200ට පමණ ඈතට දිව යනවා. ක්‍රිස්තු වර්ෂ 1200 කියන්නේ ලොකු විශාල ඉතිහාසයක්. ඉතින් මේ ගිටාරය ක්‍රිස්තු වර්ෂ 1200 දී පමණ මෙම හැඩේ නොවුණා. ගිටාරයේ වාදනය ගිටාරයේ මේ හැඩහුරුකම තියෙන ඇතැම් රූප සටහන් හම්බ වෙලා තියෙනවා බැබිලෝනියානු ස්පාඤ්ඤේ ඒ රටවල් වල වාදන ඉරියව් සහිත රූප සටහන්. ඉතින් මේ චිත්‍ර විතිස්තුවම් එක ගත්තාම ගිටාරය ඒ 1200ට පමණ ක්‍රිස්තු වර්ෂ 1200ට පමණ ඈතට දිව යන්නක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහි සහෝදරයෙක් විදිහට ලෝඩ් නම් සංගීත භාණ්ඩය මේ දෙන්නගේ තමා මේ පැවැත්ම ඇවිල්ලා තියෙන්නේ මේ. ඉතින් මේ ලූට් කියන සංගීත භාණ්ඩය සහ ගිටාරය කියන මේ එකම හැඩයෙන් යුත් භාණ්ඩ දෙක 1200 ඉඳලා විවිධ හැඩහුරුකම් වලින් කාලයක් තිස්සේ පැවතගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහරගේ මතය තමයි ලිඛිත සාක්ෂි දෙකම තියෙනවා. තිබ්බට සමහරගේ මතයක් තමයි මේ ගිටාරය කියන භාණ්ඩය අරාබියෙන් ඉස්පාඤ්ඤය වෙත සංක්‍රමණය වුණායි කියන කතන්දරය.
තව කෙනෙක් කියනවා ස්පාඤ්ඤයෙන් බැබිලෝනියාව වෙත සහ වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙච්ච භාණ්ඩයක් තමයි මේ ගිටාරය කියන දේ. කෙසේ වෙතත් 1200 දී පමණ බිතිසිතුවම් වල මේ ගිටාරයේ හැඩයෙන් යුක්ත වාද්‍ය භාණ්ඩ වර්ග දෙකක රූප සටහන් බිතිසිතුවම් හමු වීමත් එක්ක අපිට හිතන්න පුළුවන් මෙම භාණ්ඩයේ පැවැත්ම කෙමෙන් මේ වර්තමාන ගිටාරය දක්වා පැමිණියයි කියන කාරණය. කොහොමත් ඉස්පාඤ්ඤයට නෑදෑකම වැඩි කියන මතය තමයි මගේ අදහස මම කියවපු පොත්පත් එක්ක. කෙසේ වෙතත් 16 වෙනි සියවසේ දක්වා විවිධ වෙනස්කම් වලට භාජනය වීම මේ ගිටාර එක පැවැත්ගෙන ආවා වාදන ඉරියව් සහ ඒ හැඩෙන් වෙනස්කම් එක්ක. හැබැයි 16 වෙනි සියවසේ මුල් භාගයේදී මේ ගිටාරයේ මේ පැවැත්ම එකපාරට නැති වෙලා යනවා. අඩ සියවසක පමණ කාලයක් වගේ. ඒක නැවත වරක් 16 වෙනි සියවසේ මුල් භාගයේදී නැති වෙච්ච මෙම භාණ්ඩයට තියෙන උනන්දුව සහ ඒ භාණ්ඩය නැවත 16 වෙනි සියවසේ මැද භාගයේ වගේ කියන්නේ අග භාගයට කිට්ටු වෙන නැවත උපදින්න පටන් ගන්නවා ගිටාරයේ පිළිබඳ තිබ්බ උනන්දුව. ඉතින් මේ 16 වෙනි සියවසේ අග භාගයේ නැවත උපන් මෙම ගිටාරයේ පිළිබඳ තිබ්බ උනන්දුව ක්‍රමයෙන් පැවතගෙන ඇවිල්ලා මෙම වර්තමාන ගිටාරයේ තියෙන හැඩහුරුකම සහිතව ගිටාර් වාදනය පිළිබඳව ඉතා පෙරලියක් ඇති කරමින් විප්ලවීය වෙනසක් ඇති කරමින් වර්තමාන ගිටාරයේ බවට ස්පාඤ්ඤ කියන රට තුළ 1850 දශකයේ වගේ කාලෙදී තමයි මේ වර්තමාන හැඩයේ යුක්ත ගිටාරයට නැවත පණක් ලැබිලා මේ ආකාරයෙන් අප වෙත එන්නේ. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක මට කියන්න ඕන වෙලා තිබ්බේ මෙම සංගීත භාණ්ඩය ඉතා දිගු ඉතිහාසයක් තියෙන සංගීත භාණ්ඩයක් වගේම ස්ථීර මෙයයි මෙහි මවුරට කියන්න ස්ථීර සාක්ෂි නැති වුණත් ඉස්පාඤ්ඤ කියන රට මවුරට විදිහට සාක්ෂි අතින් ප්‍රබලව ලැබිලා තියෙන නිසා අපි මෙහි මවුරට ඉස්පාඤ්ඤයි සිතමු. එතකොට තව දෙයක් මෙම ගිටාරයේ ඉගෙන ගන්න අලුත් දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට හෝ මුලින්ම මම අද මේ පාඩමෙන් කියලා දෙන්න උත්සාහ ගන්නේ ගිටාරය ඉතිහාසය දැනගත්තා වගේම මේ ගිටාරය වාදනය කරන්න කලින් මෙහි මොනවද මේ තියෙන අංග, මේ ගිටාරයේ මොනවද කොටස්, මේ කොටස් වලින් මොකද වෙන්නේ, ඒ කියන දේ අපි ඉගෙන ගන්න ඕන වගේම ඔයගොල්ලෝ හැමෝම විවිධ මාධ්‍යයන් තුලින් ගිටාර් වර්ග ගොඩක් දැකලා ඇති. උදාහරණ විදිහට දැන් ඔය රූප වාහිනිය තුල විවිධ ඉලෙක්ට්‍රික් සංගීත භාණ්ඩ වාදනය වන අවස්ථාවලදී ඉලෙක්ට්‍රික් ගිටාර්ස් දැකලා ඇති. මේ විදිහට බොක්ස් ගිටාර් දැකලා ඇති, ඇකොස්ටික්. මුලින්ම කියන්න ඕන ඒ හැම දෙයක්ම මේ පාඩම තුලින් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ ගිටාර එක දැන් අපි එහෙම ඉතිහාසයකින් පැවතගෙන ආපු මේ ගිටාරය සංගීත භාණ්ඩ වර්ගීකරණයේදී අදනේ දුවේකේ අයිති වෙන්නේ තත්වාද්‍ය භාණ්ඩ ගණයට. තත්වාද්‍ය භාණ්ඩ ගණයට කිව්වහම මේ බටහිර වාද්‍ය භාණ්ඩයක් වූ නිසාම බටහිර වාද්‍ය භාණ්ඩ වර්ගීකරණයේදී මේක ස්ට්‍රින්ග්ස් ෆැමිලි එකට තමයි අයිති වෙන්නේ. මේ ස්ට්‍රින්ග්ස් 6කින් යුක්ත මෙම ගිටාරය ස්ට්‍රින්ග්ස් ෆැමිලි එකට අයිති වෙද්දී ගිටාරය තුල විවිධ හැඩයුක්ත සහ වාදන කරන ආකාරයන් අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට. තත් කම්පනය කිරීමෙන් හඬ උපදවා ගන්නා මෙම වාද්‍ය භාණ්ඩයේ ගිටාරය නම් වේ. ගිටාර් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඇකොස්ටික් ගිටාර් සහ ඉලෙක්ට්‍රොනික ගිටාර් කියන දේ. ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රොනික ගිටාර්ස් දැකලා ඇති. දැන් විවිධ මාධ්‍යයන් තුලින් අපිට දකින්නවානේ සංගීත සංදර්ශන ඒ වගේ වැඩසටහන් වලදී ශබ්දවාහිනී යන්ත්‍රත් එක්ක එකතු වෙලා විවිධ පාටයන්ගෙන් විවිධ හැඩයන්ගෙන් අලංකාරවත් ගිටාර් වාදනය කරනවා දැකලා ඇති. මේ ඔබට පේන මේ බොක්ස් ගිටාර කියන්නේ මේ ෆෝක් ගිටාර එකට වඩා වෙනස් හැඩයකින් යුක්ත විවිධ වෛවර්ණයන්ගෙන් යුක්ත ගිටාර්ස් වාදනය කරනවා දැකලා ඇති.
ඒවා ඉලෙක්ට්‍රොනික ගිටාර්ස්. ඒ වගේ මේ බොක්ස් එක කියන්නේ මෙච්චර මහත නෑ. මේ බොක්ස් එක මහත නෑ හේතුව තමයි සවුන්ඩ් හෝල් එකක් නෑ. මේ ගිටාරයේ විශේෂත්වය තමයි ඇකොස්ටික් ගිටාර වල තියෙන විශේෂත්වය තමයි තත් කම්පණය කරලා හඬ ඉලෙක්ට්‍රොනික නොවුනත් හඬ උපදවා ගන්න හැකියාවක් තියෙනවා. මේ තත කම්පණය වෙලා ඔබට පේන මේ බොක්ස් එක තුල තියෙන මේ ශබ්ද සිදුර නැත්තම් සවුන්ඩ් හෝල් එක තුලින් මේ කම්පණය වෙන තතේ හඬ සිදුර තුලින් ගිහිල්ලා ඇතුළත බිත්තිය වදිනවා වැදිලා ඒ නැවත පිට කරන හඬ තමයි අපිට ඇහෙන්නේ. ඉතින් ඇකොස්ටික් ගිටාර්ස් වල තියෙන වෙනස ඒකයි. හැබැයි ඉලෙක්ට්‍රොනික ගිටාර්ස් වල එහෙම බොක්ස් එකක්වත් සවුන්ඩ් හෝල් එකක්වත් නැහැ. මේ ශබ්දය ගන්න අනිවාර්යයෙන්ම අපි එය විද්‍යුතය හා සම්බන්ධ කරන්න ඕන. ජැක් එකක් මගින් ශබ්ද වාහිනී යන්ත්‍රයට සම්බන්ධ කරාට පස්සේ තමයි මේ හඬ උපදවා ගන්න පුළුවන්. මේ ප්‍රධාන වශයෙන් ගිටාර් වර්ග දෙකක් තියෙනවා ඇකොස්ටික් ගිටාර් සහ ඉලෙක්ට්‍රොනික ගිටාර්ස් කියලා. ඔය වර්ග දෙකේ තව කොටස් තියෙනවා. මම ඉස්සරහට රූප සටහන් සමගම මම මේ පාඩම තුල තවදුරටත් විග්‍රහ කරලා දෙන්නම්. මට කියන්න ඕන වුණේ මෙම ගිටාරේ ඉලෙක්ට්‍රික් වුණත් ඇකොස්ටික් වුණත් කුමන ආකාරයේ වුණත් ගිටාරය කියන්නේ ස්ට්‍රින්ග්ස් ෆැමිලි එකට අයිති වාද්‍ය භාණ්ඩයක්. තත් කම්පණය වීමෙන් හඬ උපදවා ගන්න වාද්‍ය භාණ්ඩයක්. ඉතින් ඔබට පේනවා ඇති මේ පුංචි උපකරණය. මගේ දකුණු අතේ තියෙනවා මේ සුදු පැහැති උපකරණයක්. මේක මගේ අතේ තියෙන සුදු පැහැති උපකරණයක් වුණාට විවිධ පාටයන්ට විවිධ වර්ණයන්කින් විවිධ ගේජ් එක කියන්නේ thickness එක මිහි පළල විනාශ වීමෙන් ඔබට දැක ගන්න පුළුවන් මේවා වෙනද පොලේ තියෙනවා සහ ඉන්ටර්නෙට් එක තුල සර්ච් කරොත් ඔබට දැක ගන්න පුළුවන් ප්ලෙක්ට්‍රම් කියලා තමයි මේ උපකරණයට කියන්නේ ප්ලෙක්ට්‍රම් නැත්නම් පික් PICK ගිටාර වාදනය කිරීම සඳහා භාවිත කරන උපකරණය ප්ලෙක්ට්‍රම් නැත්නම් පික්. ඉතින් මෙම පික් නැත්නම් ප්ලෙක්ට්‍රම් වාදනයේදී Tamanට හුරු අතද මගේ නම් දකුණු අත මේ අල්ලගන්නේ කොහොමද? ගිටාර් වාදනයේදී අල්ලගන්නේ කොහොමද? අපිට හුරු අතේ මහපට ඇඟිල්ල සහ පළමු ඇඟිල්ල, දබර ඇඟිල්ල අතර තමයි මේ රඳව ගන්න. මේ රඳව ගන්නේ ඒක රඳව ගන්න පුළුවන් කෙනෙකුට අත මෙහෙම අර බෑකෝ එකකින් පස් හරනවා වගේ එහෙම නිවැරදි නැහැ. ඒ වැරදි ක්‍රමයක්. මේක අල්ලගනිද්දී ඔබට පේනවා ඇති මගේ අත මේ ආකාරයෙන් හරි කෙලින් පිහිටලා තියෙනවා මේ නැවිලා නැහැ. ගිටාර් වාදනයේදී කිසිම ආකාරයකින් මැණික් කටුවෙන් නැවිලා මේ ආකාරයට වාදනය වෙන්නේ නැහැ. අත තියෙන්න ඕන මේ ඇන්ගල් එකට. මේ ආකාරයට තමයි අත තියෙන්න ඕන. එතකොට දකුණු අතේ මම අල්ලගෙන ඉන්නේ මහපට ඇඟිල්ල සහ දබර ගෙල්ල අතර නතරගෙන තියෙන පික් එක ගිටාරයේ තත්තුඩ ගමන් කරද්දී මැණික් කටුවෙන් උඩට පහළට මිසක් මේ ආකාරයෙන් වාදනය වීම වැරදි. මේ ආකාරයෙන් තමයි වාදනය වෙන්න ඕන. ඉතින් මේ පික් එක තෝරගනිද්දී අපේ දෝල පුතාලා හුඟක් ආසයි පාටවලට. දැන් මියුසික් ෂොප් එකකට ගියාම පික් එකක් ගන්න පාටත් එක්ක. නැත්තම් ගිහි රූපයක් තියෙනවා නම් ඒ රූපෙත් එක්ක. එහෙම කරන්න එපා. ඔබ ගිටාර් වාදනය ඉගෙන ගන්න කෙනෙක් නම් මුලින්ම රිද්ම් ගිටාර් වාදනය කරනවා නම් රිද්ම් ගිටාර් වාදනය කරන කෙනෙක් ගන්න ඕන පික් එකේ මේ මෙතන සටහන් කරලා තියෙනවා ඔබට පේන්නේ නැති වුණාට සටහන් කරලා තියෙනවා මිලිමීටර් 0.2 ඉඳලා 0.5 7 වගේ දක්වා රිද්ම් ගිටාරයක් වාදනය කරනවා නම් පික් එකක් සුදුසුයි. 0.2 ඉඳලා 0.7 වගේ දක්වා රිද්ම් ගිටාර සඳහා සුදුසුයි කියලා තමයි ප්‍රවීණයන් කියන්නේ. ඉතින් ලීඩ් ගිටාර වාදනය කරනවා නම් 0.7 ඉඳලා 1.5 දක්වා සඳහන් කොට ඇති මිලිමීටර් ප්‍රමාණයන් යුක්ත පික් එක සුදුසුයි. බේස් ගිටාර වාදනය කරනවා නම් මහත කම්බි වැඩිපුර වාදනය වෙන නිසා මිලිමීටර් සටහන් කොට තියෙන්නේ 1.5 ඉහළ පික් එකක් තෝරගන්නවා නම් වඩා නිවැරදියි. ඉතින් පික් එක තෝරගන්න ක්‍රමයක් මම කිව්වා රූපවලට පාටවලට යන්නේ නැතුව තමන් වාදනය කරන්නේ මොන ගිටාරයද කියලා හඳුනාගෙන ඒ තෝරාගන්න සැලකිලිමත් වෙන්න. ඉතින් අනිත් කාරණේ තමයි මේ පික් එක
යූස් කරද්දී, ඒ කියන්නේ පික් එක භාවිතා කරද්දී පික් එක අල්ලන්නේ තමන්ගේ හුරු අතේ. ඒ කියන්නේ මට නම් දකුණු අතේ මහපට ඇඟිල්ල සහ දබර කිල්ල. දකුණු අතේ මහපට ඇඟිල්ල සහ අපි අංක කරනවා වාදනයේදී ඉදිරියේදී මම කියන්නම්. දකුණු අතට අංක කරොත් මේ පළවෙනි ඇඟිල්ල මහපට ඇඟිල්ලට පසු වෙන පළවෙනි ඇඟිල්ල උඩින් පික් එක තියලා මහපට ඇඟිල්ලෙන් තමයි තද කරලා අල්ලන්නේ. ඉතින් මේ ප්ලාස්ටික් එකක් නිසා මේ පික් එක මේ අල්ලන ප්‍රමාණයේ අතර පරතරය වැඩි වුණොත් වාදනයේදී ප්ලාස්ටික් හඬක් තමයි තත්ත්වවල එන්නේ. ඉතින් ඔබ ඒක ගුරුවරයාට හරියටම මෙන්න මේ තැනින් මේච්ච ප්‍රමාණයක් ස්පේස් එක පරතරය තියන්න කියලා කියන්න බෑ. හේතුව එක එක්කෙනාගේ අතලේ ස්වභාවය සහ ඇඟිලි වල ස්වභාවය වෙනස්. ඉතින් ඔබ බලන්න ඕන ගිටාරයේ තත් සම්පූර්ණ තත් 6 උඩට පහළට ගිහිල්ලා ප්ලාස්ටික් හඬ එන්නේ නැති වෙන ගානට අතේ තියාගන්න ඕන පරතරය. පික් එක සහ ඇඟිලි අතර තියෙන පරතරය වෙනස් කරගෙන ඒ හඬ කනින් අහලා තමයි තියාගන්න ඕන. අනෙක් කාරණේ තමයි බලන්න මේ පික් එක අල්ලද්දී අත කොයිම වෙලාවකවත් මේ මැණික් කටුවේ මෙහෙම නැවිලා ඇතුල් පැත්තට තියෙන්න බෑ. අර බැකෝයකින් පස්සාරනවා වගේ තියෙන්න බෑ. වාදනය කිරීමේදී අනිවාර්යයෙන්ම අත මේ ආකාරයෙන් කෙරින් තියෙන්න ඕන දිගට. හැඩය මේ මැණික් කටේ උඩට පහළට තමයි නිතරම වාදනය වෙන්නේ. පික් එක අල්ලගෙන. මෙහෙම වාදනය කරොත් එය නිවැරදි නැත. දැන් මම ඔබට රූප සටහනක් පෙන්නන්නම්. බලන්න මේ රූප සටහනෙන් පික් එක අල්ලන ආකාරය සහ අත රඳවන ආකාරය, අතින් වාදනය වන ආකාරයේදී අත තියාගන්න ඕන ආකාරය මෙන්න මේ පැහැදිලි වෙයි. ඔබට තවදුරටත් පැහැදිලි වෙයි. මේ රූප සටහනින් පේන්නේ ඒක. බලන්න පික් එකක් අල්ලන විදිය, එතකොට ඒ පික් එක සඳහා අත යොදද්දී අතේ තියෙන හැඩය කොහොමද කියන දේ පැහැදිලිව හරි ලකුණ සහ වැරදි ලකුණ යොදන ආකාරයෙන් පෙන්වලා තියෙන රූප සටහන් වලින් ඔබට තවදුරටත් පැහැදිලි වෙයි. ඉතින් අද මේ දුවේ පුතේ ගිටාර එක වාදනය කරන්න ඉගෙන ගත්තී ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි ගිටාරයේ මේ තියෙන කොටස් මොනවද, මේ වගේ වෙන්නේ මොනවද කියන දේ අපි දැනගන්න ඕන. අපේ පෙරදිග සංගීතය ඉගෙන ගන්න දරුවන්ට නම් හුඟක් වැදගත් වෙනවා මෙන්න මේ කාරණේ. හේතුව තමයි පෙරදිග සංගීත විෂයේදී ගිටාරය පිළිබඳ යම්කිසි ප්‍රශ්න පත්‍රයකට ආවොත් අනිවාර්යයෙන්ම ගිටාරයක් හැඳ ගිටාරයක රූප සටහනක් හැඳ එහි කොටස් නම් කරන්න අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් 9 වෙනි ශ්‍රේණිය 10 වෙනි ශ්‍රේණිය අතර දරුවන්ට අනිවාර්යෙන්ම වාර විභාගවලදී එන ප්‍රශ්නයක් තමයි මෙම වාද්‍ය භාණ්ඩයේ හැඳ කොටස් නම් කිරීම. ඒ වගේම පසුගිය අවුරුදු කිහිපයකම අප සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබ කැමති වාද්‍ය භාණ්ඩයක් හැඳ කොටස් නම් කර එහි පසුබිම සමග ප්‍රශ්න කිහිපයක් අහලා තිබ්බා. ඉතින් ඒකට අපි ගිටාරය යොදා ගන්නවා නම් ගිටාරය තෝර ගන්න දරුවෙකුට හරි පහසුයි ඒක කරන්න. අපි හැමෝම දන්න හැඩයක් නේ ගිටාරේ. ඔය හැඩේ ඇඳගත්තට පස්සේ ස්ට්‍රින්ග්ස් 6යිනේ තියෙන්නේ. කම්බි 6ක් ලකුණු කරාට පස්සේ මැද මේ සවුන්ඩ් හෝල් එක, මේ බොක්ස් එකේ හැඩය ලකුණු කරලා මැද සවුන්ඩ් හෝල් එක, මේකට කියන සවුන්ඩ් හෝල් කියලා මම දැන් කොටස් නම් කරලා කියලා දෙන්න. මේ සිදුරකුත් මේ රවුමකුත් ඇඳලා එතරම් කොටස් කිහිපයක් අපි අතින් නම් වුණා. ඉතින් කොටස් 5ක්වත් අඩුම තරමේ නම් කරන්න පුළුවන් නම් ගිටාරයක් ඇඳලා ඉතින් අපිට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් දරුවෙකුට. ඉතින් ඒක නිසා අපි ගිටාරේ කොටස් මොනවද කියලා මුලින් හඳුනාගනිමු. මම මෙන්න ඔයාලට වීඩියෝ එකෙන් පේන විදිහට මේ පේන ගිටාරේ කොටස් තියෙන තැන් සහ ඒ මොකක්ද කියන දේ කියලා දෙන්නම්. ඊට පස්සේ මම රූප සටහනොත් ඔබට මේ වීඩියෝ එක තුල ගෙන එන්නම්. ඒකට ඔයාලට නිතරම මේක බලලා අධ්‍යයනය කරලා ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මගේ YouTube channel එකට ගියාම වීඩියෝ එක බලන්න පුළුවන්. නිසිත නිලෝචන කියන YouTube channel එකේ. ඉතින් ඔයාලට අවශ්‍ය වෙලාවෙදී ඒක නැවත ඕපන් කරලා ඉස්කෝලේ උගන්වන පාඩමට සම්බන්ධ වෙන කාලෙදී නැවත බලන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේ ගිටාරේ කොටස් මොනවද කියලා. ඉතින් මුලින්ම ගිටාරේ වාදනය කරන්නේ ගන්න උපකරණයේ පික් නැත්නම් පෙක්ට්‍රම් කියලා අපි ඉගෙන ගත්තා. අපි ඒක පැත්තකින් ඉඳන් හැඩය පේනවනේ. මම රූප සටහන් වලින් දාන්න හැඩය බලා ගන්න. හරි. මේ ගිටාර එකේ මුලින්ම මේ හැඩය අපි අඳිනවනේ. ලස්සන ඉඩියක් වගේ ඇවිල්ලා මේ බොක්ස් එක ඇඳලා දිගට මෙහෙම ගිහිල්ලා මෙහෙම අඳිනවා. ඉතින් මේකේ කොටස් අපි පිළිවෙලින් නම් කරගෙන එමු.
ඉතින් ඔයාලට පේනවා උඩම කොටස මේ උඩම කොටසේ මේ ලීයෙන් හැදලා තියෙන මේ කොටස මේකට කියනවා මේ গিitar එකේ හෙඩ් එක කියලා. අපේ ඔළුව හෙඩ් එක. මේ গিitar එකේ හෙඩ් එක තමයි මේ කොටස. එතකොට මෙතෙන්ද ඊතලයක් ගහලා මෙතෙන්ද ඊතලයක් ගහුවොත් මේ গিitar එකේ හෙඩ් එක අපිට නම් කරන්න ඕන එක කොටස. ඊට පස්සේ මේ තියෙනවා උඩින් තුනකුයි යටින් තුනකුයි ලෝහ කරකවන්න පුළුවන් මොනවදෝ දෙයක්. මේ තියෙන්නේ මේ গিitar එකේ කම්බි 6ක් තියෙනවනේ මූලිකවම. ගිටාරේ වාදනය කරන්න මෙහෙම තියාගත්තාම පහළ පැත්තට යට පැත්තට තියෙන පළවෙනි කම්බිය ෆස්ට් එක කියලා නම් කරනවා. ෆස්ට් ස්ට්‍රින්ග් එක. ඒක හරි සිහින් කම්බියක්. මහතින් හරිම අඩුයි. එන්න උඩට එද්දී කම්බි 6 ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ෆෝර්ත් ෆිෆ්ත් සික්ස්ත් කියලා උඩට එද්දී කම්බියේ මහත ටික වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. thickness එක වැඩි වෙනවා. හඬ වාදනය කරද්දී ගැඹුරු වෙනවා. ගැඹුරු හඬක් එනවා. අපි গিitar එකේ තත්හය පස්සේ ඉගෙන ගන්න තව ටිකකින්. ඉතින් මේ තත්හය මේ ඔබට පේනවා গিitar එකේ සුදු පාට මේ කොටසට කියනවා බ්‍රිජ් එක කියලා. මොකද්ද මේ සුදු පාට? මේ සුදු පාට උඩින් ගිහලා තියෙන මේ පාලම වගේ කියනවා බ්‍රිජ් එක කියලා. වයලින් එකේ බ්‍රිජ් එක තියෙන්නේ. මේ තත මේ බ්‍රිජ් එක උඩින් ගිහිල්ලා මේ එනේකින් තද වෙලා හීන කරලා තියෙන්නේ. මෙතනින් ඇදලා ගන්න තත අවශ්‍ය ප්‍රමාණයට සුසර කරගන්නේ මෙන්න මේ 6න් තමයි. එතකොට මේ 6 මේ බ්‍රිජ් එක උඩින් මේ ඇනෙන් තද කරලා තියෙන කම්බිය බ්‍රිජ් එක උඩින් මෙහෙම ඇදලා අරන් මෙන්න මේ කී එකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් গিitarේ වාදනය කරන්න මෙහෙම පහළට තියාගත්තාම ෆස්ට් ස්ට්‍රින්ග් එකේ තත තියෙන පළවෙනි තත තියෙන්නේ මෙන්න මේ කී එක. මේකට කියනවා pegs කියලා. tuning pegs. tuning කරනවා කියන සුසර කරනවා. සුසර කරද්දී අපි කරකව අපේ નિયમિત හඬට අපි සුසර කර ගන්නවා. මේවට කියනවා tuning pegs කියලා. ඒක tuning pegs first second third fourth fifth sixth 1 2 3 4 5 6 හයක් තියෙනවා. තත් 6කින් යුක්ත গিitar එකේ pegs 6ක් තියෙනවා. tuning pegs. එතකොට head එක තියෙනවා tuning pegs තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා දැන් තව එකක් අපි ඉගෙන ගත්තානේ. bridge එක සුදු පාට මේ තත උඩින් ගිහිලා මේ ඇනේට සම්බන්ධ වෙලා තියෙන bridge එක. මේ සුදු පාට කොටස bridge එක. bridge එක ඉගෙන ගත්තා, head එක ඉගෙන ගත්තා, tuning pegs ඉගෙන ගත්තා. එතකොට මේ tuning pegs වලින් සුසර කරන කම්බිය වාදනයේදී තත වාදනයේදී නිදහසේ කම්පණය වෙන්න මෙන්න මේ සුදු පාට මේක තියෙනවා නට් කියලා කියන්නේ. මේ සුදු පාට තියෙනවා කියනවා නට් කියලා. එයා අතරින් තමයි මේ කම්බිය පෙග් එකට සම්බන්ධ වෙන්නේ ටියුනින් පෙග් එකට. මේක කාණුවක් වගේ තියෙනවා. එතන අත කම්පණය වෙද්දී නිදහසේ කම්පණය වෙන්න ඉඩ තියෙනවා. එතන තවත් අත් එක්ක ගෑවෙන්නේ නැතුව ඉන්න ඉහිලා තියෙනවා. එතකොට head tuning pegs nut bridge. එතකොට গিitar එකේ මේ දිග කොටසට මේ දිග කොටසේ උඩ පේනවාද ඔබට මෙහෙම රේල් පාරවල් වගේ මෙහෙම බෙදිලා තියෙනවා. ඒ බෙදලා තියෙන්නේ අපේ ස්වර පූර්වයේ ස්වර වාදනය කරනවා වගේ ස්වර පිටලා තියෙන්නේ මෙන්න මේ කොටු අතර තමයි. එක එක කොටු අතර එක එක ස්වර තියෙන්නේ. එතකොට ඒකට තමයි අපේ වම් අතේ ඇඟිලි තුඩ තියලා තද කරන්නේ. එක එක ස්ට්‍රින්ග්ස් අල්ලලා ඒ කොටස් අතර තිබ්බහම තමයි දකුණු අතෙන් වාදනය කරද්දී හඬ නිපද වෙන්නේ. මේ මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙනකොට පහළ හඬක සිට මේ පැත්තට එන්න උච්ච ස්වරය දක්වා හඬ තියුණු වෙනවා, ඉහළ යනවා. එහෙම යන ආකාරයට තමයි මේ කොටස් බෙදලා තියෙන්නේ. පේනවා ඒ කොටස් එන්න ප්‍රමාණය අඩු වෙගෙන යනවා. මේකට කියනවා fret board. fret board කියලා තමයි කියන්නේ. මොකද්ද? fret board එක. fret board එකේ තමයි ඇඟිලි තියලා වාදනය කරන්නේ. ගිටාරයේ ස්වර පිහිටන්නේ කොහෙද පුතේ? fret board එක තුල. fret board එක උඩින් කම්බිය තද කරලා එල්ලුවම වාදනය කරද්දී ස්වර නිකුත් වෙනවා, හඬ නිකුත් වෙනවා. එතකොට head, pegs, nut, fret board. එතකොට මේ වාදනය කරන මම මුලින්ම කිව්වා
මේ වාදනය තත් කම්පනය කරාම කම්පනය වෙන හඬ මෙන්න මේ සිදුරක් මේ තියෙන ශබ්ද සිදුර මේ සිදුර තුලින් ගිහිල්ලා ඇතුළත විත්තියේ වැදිලා ආපහු හඬ පිට වෙද්දි තමයි අපේ කනට ඇහෙන්නේ. කම්පන වෙන තත ඇතුළට හඬ ගමන් කරලා විත්තියේ වැදිලා පිට කරන හඬ තමයි අපිට ඇහෙන්නේ. එතකොට මේ ශබ්ද සිදුරට කියනවා සවුන්ඩ් හෝල් කියලා. සවුන්ඩ් හෝල්. මේ සිදුරට කියනවා සවුන්ඩ් හෝල්. එතකොට මේ කම්බි වලට කියන්නේ ස්ට්‍රින්ග්ස්. මොනවද? ස්ට්‍රින්ග්ස්. කම්බි වලට කියනවා ස්ට්‍රින්ග්ස්. එතකොට මේ බ්‍රිජ් එක ඔයාලා කලින් දැනගත්තා. බ්‍රිජ් එක පිහිටලා තියෙන මේ කළු පාට ලීයෙන් හදපු කොටසක් කොට සැඩල් කියලා කියනවා. සැඩල් ඔයාලා රූප සටහනින් මම පෙන්නන්නම්. ඒ සැඩල් එක උඩ තමා බ්‍රිජ් එක තියෙන්නේ. බ්‍රිජ් එක උඩින් කම්බි ගිහිල්ලා තමා මේක පිටලා තියෙන්නේ. එතකොට සමස්ත මේ গিitar එකේ මේ හැඩේ මේ කොටසට කියනවා බොක්ස් එක කියලා. මොකද්ද බොක්ස් එක? එතකොට গিitar එකට මෙතෙන්ට ඉතලෙන් නම් කරලා කිව්වොත් බොක්ස්, sound hole, bridge, saddle, strings, fretboard, nut, head, tuning pegs. කොටස් ගොඩක් තියෙනවා. ඉතින් ඔය කොටස් කිහිපේ අඩුම තරමේ කොටස් 5ක්වත් අපි නම් කරනවා නම් රූප සටහනක් ඇදලා අපිට පෙරදිග සංගීතයේදී විභාගයට එන ප්‍රශ්නයකට උත්තර ලියලා සමස්ත ලකුණු ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට තවත් කාරණයක් කියලා දෙනවා. පෙන්නනවා රූප සටහන් වගේම සජීවීව පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා. එකෝස්ටික් ගිටාර්ස් වල අපි දැන් එකෝස්ටික් ගිටාර්ස් වර්ග කිහිපයක් තියෙනවා ඉගෙන ගන්නවා දැන් ඊළඟට. ඒ එකෝස්ටික් ගිටාර් වල එක් වර්ගයක් තමයි අපිට මුලින්ම හම්බෙන මේ මම අතේ තියෙන ගිටාරය. මේකට කියනවා පොප් ගිටාර් කියලා. මේකට කියනවා පොප් ගිටාර් කියලා. සාමාන්‍ය විවාහයේදී බොක්ස් ගිටාර් කියලා කියනවා. එතකොට මේ බොක්ස් ගිටාරේ නැත්නම් පොප් ගිටාරේ කම්බි 6ක් තියෙනවා. කම්බි 6කින් යුක්ත ගිටාරය ඔයාලට දැක ගන්න පුළුවන් මේ ගිටාරය. මේ කම්බි ස්ටීල්. ඒ කියන්නේ ලෝහමය කම්බි. ඒකට කියන්න තවත් හේතුවක් තියෙනවා මම තව ටිකකින් ඒ දේ කියන්නම්. එතකොට මේකට කියන්නේ ෆෝක් ගිටාර් නැත්නම් බොක්ස් ගිටාර් කියලා තත් 6කින් යුක්ත ගිටාරය. එකෝස්ටික් ගිටාර් වර්ගවල එක් ගිටාරය. බලන්න පුතේ ඔයාලට දැන් මේ පේන ගිටාරය ඉස්සෙල්ලා මම පෙන්නපු ෆෝක් ගිටාර් නැත්නම් බොක්ස් ගිටාරයට වඩා ටිකක් වෙනස්. හැඩේ එක වගේ වුණාට මේ ගිටාර් එකේ හෙඩ් එක දිහා බලන්න. හෙඩ් එකේ මැද සිදුරු වගේක් තියෙනවා. ඒ සිදුර කියන්නේ මේ පෙක්ස්, ටියුනින් පෙක්ස් සම්බන්ධ වෙලා තියෙන කූරු වල ගැට ගහලා තමයි තියෙන්නේ තත. අර ඉස්සෙල්ලා තියෙන පෙන්නපු ගිටාර් එකට වඩා වෙනස්. ඒ වගේම මෙහි ප්‍රධානම වෙනස තියෙන්නේ හැඩෙන් එක වගේ වුණාට මෙහෙම ගිටාරේ භාවිතා කරලා තියෙන තත් ස්ටීල් නෙමෙයි. මේ තත් මොනවද කියලා ඔයාලා ළඟට පේනමු නැතුණාට මේකට භාවිතා කරන්නේ නයිලෝන් කම්බි විශේෂයක්. ඒ කියන්නේ ලෝහ කම්බි නෙමෙයි නයිලෝන්. මේකට කියනවා ක්ලාසිකල් ගිටාර් කියලා. ක්ලාසිකල් ගිටාර් නැත්තම් එකෝස්ටික් ගිටාර් වර්ගීකරණයේදී මේකට කියන්නේ ක්ලාසිකල් ගිටාර් කියලා උදාහරණයේ භාවිත වුණාට මොඩර්න් ගිටාර් කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒතකොට මේ මොඩර්න් ගිටාර් එක නැත්තම් ක්ලාසිකල් ගිටාර් එකට භාවිත කරලා තියෙන්නේ නයිලෝන් තත්. එතකොට ඒකේ හැඩය තමයි මේ තියෙන බලන්න මෙතන බ්‍රිජ් එකෙන් දකුණු අතට ඇත්තේ තත් ගැට ගහලා තමයි තියෙන්නේ. අර ඉස්සලා වගේ නට් වලින් සම්බන්ධ කරලා තිබ්බේ නැහැ, ඉර කරලා තිබ්බේ නැහැ. එතකොට මේ මොඩර්න් ගිටාර් එකෝස්ටික් ගිටාර් වර්ගයේ තවත් එක් ගිටාර් වර්ගයක්. රූප සටහනෙනු වෙනවා. එතකොට තුයි පුතේ ඔබට දැන් මේ දිස් වෙන්නේ එකෝස්ටික් ගිටාර් වලට අති තවත් එක් වර්ගයක ගිටාරයක්. දැන් මේකෙත් හැඩ එක වගේ වුණාට බලන්න හොඳට ගිටාර් එකේ හෙඩ් එක පැත්ත හෙඩ් එක ටිකක් විශාලයි, ටියුනින් පෙක්ස් ගොඩක් තියෙනවා.
එක පැත්තකට 6ක් ඉන්න ටියුනින් පික්ස් ඔක්කොම 12ක් තියෙනවා. ටියුනින් පික්ස් 12ක් තියෙනවා නම් අනිවාර්යෙන්ම තත් 12ක් තියෙනවා. ඉතින් මේ කොස්ටික් ගිටාර් වර්ගයේ මේ ගිටාර එකට කියනවා 12 string ගිටාර් කියලා. ඒ කියන්නේ තත් 12ක් තියෙනවා. තත් 12ක් තියෙනවා මේ පේනවනේ. තත් සම්බන්ධ වෙලා තියෙනවා. එකම තත ඒ කියන්නේ ටියුනින් පික්ස් 12ටම තත් 12ක් සම්බන්ධ වෙලා තියෙන්නේ අර මූලිකවම ගිටාරයකට අයිති ප්‍රධාන තත් 6ම තමයි. නමුත් දෙක ගානේ තියෙනවා. මැන්ඩලිනේ වගේ තමයි. වාදනය කරද්දී හඬ හරි මිහිරි. දැන් මේක සාමාන්‍යයෙන් රිද්ම් ගිටාර වාදනයේදී උගක් භාවිතා කරන 12 string ගිටාර එක කම්බි 12ක් තියෙන ගිටාරයක් වාදනය කරද්දී ඇතන්ට සාමාන්‍ය ගිටාර් දෙක තුනක් වාදනය කරද්දී වගේ හරි මිහිරි හඬක් එනවා. ඊට වඩා විශේෂත්වය තියෙන්නේ මේ කම්බි 12 ප්‍රධාන තත්ත්වයේ අදාළව හැම තතක්ම දෙක ගානේ තිබුණට ෆස්ට් එක එකම ගේජ් එකකින් කම්බි දෙක තිබුණට ඊටරෝ B G D A E කියන ඊටරු කම්බි පහ ගේජ් එකකින් ඒ කියන්නේ ප්‍රමාණයෙන් වෙනස් කම්බි තමයි භාවිතා කරලා තින්නේ එකම ස්වරයට සුසර කරාට. එතකොට හාමනි නෝට් එකක් වගේ පොඩි ඇහෙන්නේ හඬ වෙනස්ම ප්‍රභේදකින් පිරිච්ච හඬක් එනවා. හාමනි කම්ම නෙමේ හඬ තලයක් වෙනම හඬ තලයක් එකම නෝට් එකේ තවත් හඬ ස්ථානයක හඬක් තමයි ඇහෙන වාදනය කරද්දී හරි මිහිරි. 12 string ගිටාර් කියන්නේ මේකට. ඒකදෝට එකෝස්ටික් ගිටාර් වර්ගවල අදාළව ගිටාර් වර්ග තුනක් අපි ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් හැමෝම පාවාදනය කරන ෆෝක් ගිටාර් එක, ඒකට බොක්ස් ගිටාර් එකක් කියලා විවහාරය කියනවා. ඊට පස්සේ අපි පෙන්නවා මොඩර්න් ගිටාරය. නැත්නම් ක්ලාසිකල් නයිලෝන් තන්තු යොදාගත්ත ක්ලාසිකල් ගිටාර් එක නැත්නම් මොඩර්න් ගිටාරය. මේ තුන්වෙනි එක 12 string ගිටාරය. එතකොට එකෝස්ටික් ගිටාර වලට අයිති තවත් ගිටාර වර්ගයක් තියෙනවා. මට හොයාගන්න බැරි වුණා පෙන්නන්න. රූප සටහන් වලකින් පෙන්නන්න. ඒකට කියනවා ජෑස් ගිටාර කියලා. ජෑස් ගිටාරය. දැන් බලන්න මේ රූප සටහනින් මම ඉදිරිපත් කරන මේ රූප සටහනට අනුව ජෑස් ගිටාරයේ බලන්න සවුන්ඩ් හෝල් එකක් නැහැ, රවුමක් නැහැ. හැබැයි ඒ බොක්ස් එක තුල ශබ්ද සිදුර වෙනුවට හැඩතලයකට කපපු සිදුරු දෙකක් තියෙනවා. මෙය එකෝස්ටික් ගිටාර් වර්ගයක්ම තමයි කම්බි 6යි. එතකොට අපි එකෝස්ටික් ගිටාර් එක වර්ග වලට අයිති ගිටාර් වර්ග 4ක් ඉගෙන ගත්තා. එකෝස්ටික් ගිටාර් ගණයට අයිති ගිටාර් වර්ග 4ක්. හය මතක් කරගමු. මුලින්ම ෆෝක් ගිටාරය, නැත්නම් අපි ව්‍යවහාරයේ කියන බොක්ස් ගිටාරය, මොඩර්න් ගිටාරය නැත්නම් ක්ලාසිකල් නැත්නම් තන්තු අර නයිලෝන් භාවිතා කරයි කිව්වේ අන්න එය. ඊට පස්සේ 12 string ගිටාරය, දැන් අවසානයේ අපි රූප සටහනින් බලාගත්ත ජෑස් ගිටාරය. ඉතින් මේ ගිටාර් වර්ග 4ට පස්සේ අපි එන්නේ ඉලෙක්ට්‍රික් ගිටාර් ගණයට. එකෝස්ටික් අපි ඉවර කරා. දැන් ඉලෙක්ට්‍රික් ගිටාර් වල හොඳටම දැකලා තියෙනවා ප්‍රසංග වේදිකාවේ, එලිමාන් ප්‍රසංග වේදිකාවේ බොහෝ දුරට වාදනය කරන්නේ ඉලෙක්ට්‍රික් ගිටාර්ස්. ගිටාර් වාදකයෝ 3 දෙනෙක් ඉන්නවා වල දැකලා ඇති. එක්කෙනෙක් සංගීත කණ්ඩායමේ ගීතවල ප්‍රධාන ස්වර ඛණ්ඩ වාදනය කරන කෙනා. එයා වාදනය කරන්නේ ලීඩ් ගිටාරය. ලීඩ් ගිටාරය ඉලෙක්ට්‍රික් ගිටාර වල එක් වර්ගයක්. දැන් මේ රූප සටහනේ පේන්නලා තියෙන්නේ ලීඩ් ගිටාරයක්. ඒකේ ලීඩ් ගිටාරයට සම්බන්ධ වෙලා තියෙනවා බ්‍රිජ් එකකින් යට විශේෂ කූරක් වගේ උපකරණයක් වඩ පේනවා ඇති. ඒකෙන් වෙන්නේ පුතේ සමහර ගීත වාදනයේදී ඔහුගේ දක්ෂතාවය වගේම ගීතය අලංකාර කරන්න ඩිස්ටෝෂන් කියන මෙතඩ් එකකින් මීන් කරනවා. අර හඬ ලෙලවනවා කියන්නේ අන්න ඒ දේ අහන්න නොකඩවා පත්ව පවත්වාගෙන ඉද්දී ලෙලවන
ගතිය ගන්නේ මෙම කූර එහෙමේ සොලෝමෙන් තමයි ඉලෙක්ට්‍රොනික අංගයක්. ඉතින් ලීඩ් ගිටාරේ තමයි කොටස තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රොනික ගිටාර් වල තියෙන එක වර්ගයක් ලීඩ් ගිටාර්. අනිත් එක තමයි මේ දැන් රූප සටහනින් වන්න මම පෙන්නන්න යන්නේ. රිද්ම් ගිටාර්. එතකොට ඉලෙක්ට්‍රොනික ගිටාර් වර්ග වල තියෙන තවත් ගිටාර් වර්ගයක් තමයි රිද්ම් ගිටාර්. ප්‍රසංග වේදිකාවේ රිද්ම් ගිටාර් වාදකයන් විවිධ හැඩවල ලස්සන ගිටාර් වාදනය කරනව දැකලා ඇති. මේ සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් රිද්ම් ගිටාරයක් තමයි මේ කම්බි හයම තමයි ටියුන් කරන්නේ කොහොමත් එකම විදිහට තමයි මේ තමයි රිද්ම් ගිටාරය. අපි ඊළඟට බලමු ඉලෙක්ට්‍රික් ගිටාර්ස් වර්ග වලට අයිති තුන්වෙනි ගිටාරය. ඒක තමයි බේස් ගිටාරය. මේ පේන්නේ බේස් ගිටාරයේ කම්බි 4යි තියෙන්නේ. ඇතැම් අය නම් කම්බි 5 බේස් ගිටාරත් වාදනය කරනවා. බොහෝ විට අපිට දකින්න පුළුවන් කම්බි 4 බේස් ගිටාර් තමයි. ඒ කම්බි 4 වෙන්නේ සාමාන්‍ය ගිටාරයක තියෙන කම්බි 6න් මහත වැඩි ඉහළ ඒ කියන්නේ ගැඹුරු හඬක් තියෙන කම්බි 4 තමයි බේස් ගිටාරයට යොදාගන්නේ. ඒ කම්බි 4 තමයි G D A E. සාමාන්‍ය ගිටාරයක තියෙන ෆස්ට් සෙකන්ඩ් හැරුණාම ඉතුරු කම්බි 4 තමයි බේස් ගිටාරයේ තියෙන්නේ. ඉතින් ගැඹුරුයි හඬ ඉලෙක්ට්‍රික් වලදී භාවිත කරන කම්බි සහ තත් සහ ඇකෝස්ටික් වලදී භාවිත කරන තත් නම් වෙනස්. ඉතින් ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් භාවිතයේදී තමයි හුඟක්ම දැනෙන්නේ. ඉතින් අපි ඉගෙන ගත්තා ඉලෙක්ට්‍රික් ගිටාර්ස් වලට අයිති ගිටාර් වර්ග තුනක් දැන්. ලීඩ්, රිද්ම් and bass. එතකොට මේ පාඩමෙන් අපි ගිටාරය කියන පාඩමෙන් ගිටාරයේ ප්‍රධාන කොටස් දෙකයි ඇකෝස්ටික් and ඉලෙක්ට්‍රික් කියලා. එහි අයිති ඒ කොටසට අයිති ගිටාර් වර්ගත් අපි ඉගෙන ගත්තා. දැන් ගිටාරය ගැන දැනගන්න ඕන ප්‍රධානම කාරණේ ඊළඟට. ගිටාරයේ තත් 6ක් තියෙනවා. මේ තත් 6 නම් කරන්නේ කොහොමද? ඒ නම් කරලා තියෙන්නේ ඒ තත් 6 සුසර කරන ස්වරයට අනුව. ගිටාරයේ තත් 6 නම් කරලා තියෙන්නේ සුසර කරන ස්වරයට අනුව. විශේෂයෙන්ම ගිටාරයේ පළමු තත වාදනය කිරීමේදී වාදනය සඳහා ඉඳ ගැනීමේදී ගිටාරය තියාගත්තාම පහළ පැත්තට බිම පැත්තට තියෙන්නේ ෆස්ට් එක. කියන්නේ ෆස්ට් ස්ට්‍රින්ග් එක. ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ්, ෆෝර්ත්, ෆිෆ්ත්, සික්ස්ත් කියලා නම් කරනවා. මේවා නම් කරන්න නෝට් එකක නමින් තමයි නම් කරන්නේ. හදිසියෙ අපිට ස්ට්‍රින්ග් එකක් හැදුනොත් අපිට මියුසික් ෂොප් එකකට ගිහිල්ලා මගේ ගිටාර එකේ 3 වෙනි 4 වෙනි වයර් එක කැඩුනා එහෙම කියන්නේ නැහැ. අපි ඒකට තියෙන නම ස්වරයක නමක් තමයි තියෙන්නේ දීලා තියෙන්නේ බටහිර ස්වරයක නම. ඒකෙන් තමයි අපි නම් කරන්නේ. එතකොට ෆස්ට් එක නම් කරලා තියෙන්නේ E කියලා. මේ නම් කරපු නෝට් එකටම තමයි අපි සුසර කරන්නේ. එතකොට E නෝට් එකට තමයි ෆස්ට් එක සුසර කරන්නේ. E නෝට් එක කියන්නේ පෙරදිග සංගීතයේ උච්ච ගා ස්වරය. උච්ච ගා ස්වරය. E කියන්නේ ගා නමුත් සුසර කරන්නේ උච්ච ගා ස්වරයට. ඒක සිහින්ම කම්බිය තමයි ගිටාරයේ තියෙන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක. සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක නම් කරන්නේ B නෝට් එකට අනුව. B සෙකන්ඩ් කියලා තමයි නම් කරන්නේ. B කියන්නේ පෙරදිග සංගීතයේ නී ස්වරය. නී. තර්ඩ් ස්ට්‍රින්ග් එක නම් කරන්නේ G තර්ඩ් කියලා. ඒ කියන්නේ G ස්වරයට තමයි G නෝට් එකට තමයි සුසර කරන්නේ. G නෝට් එක කියන්නේ පෙරදිග සංගීතයේ පා ස්වරය. ෆෝර්ත් ස්ට්‍රින්ග්. ෆෝර්ත් ස්ට්‍රින්ග් එක කියන්නේ 4 වෙනි ස්ට්‍රින්ග් එක. ඒක නම් කරන්නේ D4. D4. ඒ කියන්නේ D නෝට් එකට තමයි සුසර කරන්නේ. D කියන්නේ පෙරදිග සංගීතයේ రీ ස්වරයට. రీ ස්වරයට. ෆිෆ්ත් එක. ෆිෆ්ත් එක නම් කරන්නේ A5 කියලා. ඒ කියන්නේ A නෝට් එකට තමයි 5 වෙනි ස්ට්‍රින්ග් එක සුසර කරන්නේ. ඒ කියන්නේ ඒ නෝට් එක කියන්නේ පෙරදිග සංගීතයේ දා ස්වරය. නමුත් මන්ද්‍ර දා ස්වරයට තමයි මේ 5 වෙනි ස්වරය 5 වෙනි ස්ට්‍රින්ග් එක සුසර කරන්නේ. මන්ද්‍ර දා ස්වරයට ගැඹුරු හඬ. 6 වෙනි ස්ට්‍රින්ග් එක විශේෂයි. 6 වෙනි ස්ට්‍රින්ග් එක 6th එක නම් කරන්නේ E6 කියලා. E6. එතකොට ඔයාලට මතක ඇති ෆස්ට් එකත් E, 6th එකත් E. E දෙකක් තියෙනවා. හැබැයි මේ E එක සුසර කරන්නේ පළවෙනියට E එක සුසර කරේ පළවෙනි ස්ට්‍රින්ග් එක උච්ච ගානේ.
මේ 6 එක සුසර කරන්නේ මන්ද්‍රගා වලට. ගැඹුරු හඬක්. මන්ද්‍රගා 6 එක E. ඒ අනුව ගිටාර එකේ ස්ට්‍රින්ග්ස් 6 තමයි E B G D A E. E B G D A E. ඕක තමයි ගිටාර එකේ ස්ට්‍රින්ග්ස් 6. ඔයාලට මතක ඇති ඉලෙක්ට්‍රික් ගිටාර වල තිබ්බ බේස් ගිටාර එක. බේස් ගිටාර එකේ තත් 4යි තිබ්බේ. ඒ 4 තමයි මේ ගිටාර එක ඉස්සලා අපි නම් කර 6න් පළවෙනි දෙක ඇතෑරුණාම තියෙන්නේ D G D A E කියලා. ඔන්න ඔය 4 තමයි බේස් ගිටාර එකට අදාළව ස්ට්‍රින්ග්ස් නම් කරන්නේ. ඉතින් ආදරණීය දුපතේ අපි අද ඉගෙන ගත්ත ඒ ගිටාර එක සම්බන්ධ මේ පාඩමේ මූලිකවම ගිටාර එකේ ඉතිහාසය ඉගෙන ගත්තා. කොහොමද ගිටාරේ පැවතුනේ. ඊට පස්සේ අපිට පෙරදිග සංගීත විෂයක් විදිහට ඉගෙන ගන්න දරුවන්ට වැදගත් වුණ එකක් තමයි ගිටාරේ කොටස් නම් කරන්න අපි ඉගෙන ගත්තා. එතකොට ඊළඟට ගිටාරය පිළිබඳ විස්තරාත්මක ලිපියක් ලියන්න ආවොත් ගිටාරය පිළිබඳ ඉගෙන ගනිද්දී ගිටාරය කියන්නේ වටින සංගීත වාද්‍ය භාණ්ඩ වර්ගීකරණයේ තත්වාද්‍ය භාණ්ඩ නැත්නම් ස්ට්‍රින්ග්ස් කොටසට අයිති භාණ්ඩය. එය ප්‍රධාන ගිටාර වර්ග කොටස් දෙකකට බෙදෙනවා ඇකෝස්ටික් ඇන්ඩ් ඉලෙක්ට්‍රික් කියලා. එතකොට ඇකෝස්ටික් ගිටාර මොනවද? ඉලෙක්ට්‍රික් ගිටාර මොනවද කියන දේ අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ගිටාරයේ මූලිකවම දැනගන්න ඕන ප්‍රධාන කාරණය තත් 6 මොනවද කියලා අපි අද ඉගෙන ගත්තා. ඉතින් මේ පළමු පාඩමෙන් මම මේ දේවල් තමයි අද ඉගෙන ගන්න ලෑස්ති වුණේ. මින් ඉදිරියට දෙවන තුන්වන පාඩම් වලින් අපි වාදන කරන ආකාරය එතකොට කෝඩ්ස් වාදනය පෙරදිග සංගීත නවයව ශ්‍රේණියේදී ගිටාරය ඉගෙන ගන්න දරුවෙකුට මූලිකවම තියෙන කෝඩ්ස් වාදනය කරන්නේ කොහොමද? ඒ දේවල් ඉදිරියේදී අපි ඉගෙන ගන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න නිසිත නිලෝචන කියන YouTube channel එකත් එක්ක එය subscribe කරලා තියාගන්න. මේකේ ඉදිරි පාඩම් මම YouTube එකට යොමු කරනවා. ඉතින් මම හිතනවා අද දවසේ රූප සටහන් සජීවීව පෙන්වපු හැමදේම යම් තාක් දුරට ඔයගොල්ලන්ට දැනෙන්නේ නැති ගිටාරය පිළිබඳ යම් කරුණු කාරණාවල ප්‍රශ්න තිබුණා නම් ඒවා නිදහස් වෙන්නේ නැති කියලා මම හිතනවා. මේක මූලිකවම ගිටාරය ඉගෙන ගන්න කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් හැමෝටම මම අද පළවෙනි පාඩමේ මේ ගිනාව පාඩම අවසන් කරලා මොකටද කියන්නේ මගේ YouTube channel එක subscribe කරන්න නිසිත නිලෝචන YouTube channel එක. අපි ඉදිරියේදී ඉතිරි පාඩම් එක එකතු වෙමු. අයබෝවන්.